श्रीलंका जातिक विදුහල්පති සංගමේ ගරු සභාපති මොහාන් වීරසිංහ මැතිතුමන්ට විශේෂයෙන්ම විදුහල්පති මැඩම්ලා සහ සර්ලා නියෝජනය වෙලා ඉන්නවා. ඔවුන් අමතලා දැන් අලුත්ම තත්ත්වය සහ හෙට දවසේ කොහොමද ගොනු කරන්නේ මේ සටන තුළ වගේම අපේ අධ්‍යාපන පද්ධතිය තුළ කියන මතක් කිරීම පිළිබඳව මම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමේ සභාපති මොහාන් වීරසිංහ අපේ සර්ට. අයිබෝන් සර්. මාව ඇහෙනවද? ඇහෙනවා සර් ඇහෙනවා. සියලු දෙනාටම ආයිබෝන්. දැන් මේ අරගලය අදට දින 33 වෙනි දිනේට ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට මේ 33 වෙනි දිනේට තමයි මේ අරගලය ඇවිල්ලා තියෙන්නේ. එතකොට අද දින 33ක් තිස්සේ පැමිණි අරගලය යම්කිසි තීරණාත්මක තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. අපි මේ අරගලය ඉස්සරහට ගෙනියන්න කොහොමද කියන එක සහ මේ සම්බන්ධ වටේ ගොඩනැගිච්ච තව දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික අපි කතා කරමු. ඉස්සෙල්ලා අපි බලමු මේ පඩි වැඩි කරන්නේ කල යුත්තේ ඇයි කියන්නේ. පඩි වැඩි කරන්නේ මේ වැටු විෂමතාවයේ يعني කොහොම හරි පොකට් එකට එන සල්ලි ගුරුවරයාට ලැබිය යුතු නොලැබී තිබෙන ලැබිය යුතු දේ අපි ගත්තම ඉස්සෙල්ලා කියවත් ගත්තම ළමයින්ට අපි ඉගෙනුවනේ. මේ සියවත් එක ළමයි ගන්නන්නේ නැහැ. ඉගෙනුම කියන එක තමයි කරන්නේ. ඒකට ළමයා ලෝකයේ තියෙන එහෙම ප්‍රවණතාවක්. ළමයාට දැනුම සොයා ගිහින් ළමයා තමයි ඉගෙන ගන්න. අපේ රටේ අවාසනාවකට මේ පරිවර්තනයට ලක්ුනේ නැහැ. මේ පරිවර්තන ලක් වීමට පොඩක් හැරෙනකොට ඒවත් යම් යම් ආකාරයකින් වෙනස් වෙනවා. එතකොට මෙහෙම ළමයා ඉගෙන ගන්නකොට ළමයා දැනුම හොයාගෙන ගිහින් ඉගෙන ගන්න ක්‍රියාවලියේදී ගුරුවරයා තාක්ෂණික අධ්‍යාපනයෙන් සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට ඔබ දැන් පාවිච්චි කරනවානේ තාක්ෂණික වෙලාවක් විදියට දුරකථන නැත්නම් ටැබ් එකක් නැත්නම් ලැප් එකක් පාවිච්චි කරනවා. ඒ සම්බන්ධ පරිචය දැන් අපිට ඒ පරිචය ගොඩක් අඩුයි. අර පොඩි දරුවෝ කොයිතරම් ඉක්මනට ඕක කරනවා. ඒ පරිචයක් ලබාගෙන තියෙන්න ඕනේ දරුවට තොරතුරු සොයාගෙන යම් පෙන්න. ඊට පස්සේ තව අර VR ඒ වගේව තියෙනවා. තව ඉන්ටරැක්ටිව් බෝඩ් කරන්න පුළුවන් දේවල් බොහෝ දේවල් තියෙනවා. ඔයට ගුරුවරයා යොමු වෙන්නේ. එහෙම යොමු වෙන්න නම් ගුරුවරයා බල සම්පන්නයි. දැන් ඔබ රුපියල් 1200ක් දිනකට වැටුප අරගෙන ඒකෙන් data card එකක් දාලා රුපියල් 200යි. ගත්ත device එකට loan එක ගන්න තව 100ක් දවසකට කරනවා රුපියල් 900කින් ජීවත් වෙනවා. කොයිතරම් සංවේදී කතන්දරයක්. මේ මං කියන්නේ කොළඹ හතේ කුරුඳුවක් තියෙන ඉස්කෝල නෝන්ලා ගැන නෙමෙයි. වයඹ පළාතේ අන්ත දුගී ඉස්කෝලවල දුගී දරුවෝ එන ඉස්කෝලවල නේ 15 ලක්ෂයක් සමෘද්ධි පවුල් තියෙන. ලක්ෂ 15 එක පවුල එක ළමයිගේ ලක්ෂ 15ක් දරුවෝයි. ඒ දරුවන්ට ඉගැන්වීම ඔබ කැපයි. කිසිදු දරුවෙකුට උගන්වන්න අධ්‍යාපනයේ බලදාරි කටයුතු කළේ නැහැ. තාමත් නැහැනේ මත. දැන් අපිට කියනවානේ අනේක පව් එන්න උගන්වන්න ඔන්ලයින් කරන්න කියලා. කාටද උගන්වන්නේ? 120ක් වෙච්ච මේ 140ක් වෙච්ච දරුවන්ට 60කට මොකුත් නැහැ. ගුරුවරු හැම කෙනෙක්ම ඩිවයිස් එකක් අරගෙන හැම කෙනෙක්ම වැඩ කරා. හැබැයි දරුවන්ට ඩිවයිස් එකක් ගන්න බැරි වුණා. විවිධ ප්‍රශ්න නිසා 60ක් ළමයින්ට ඉගෙන ගන්න බැරි වුණා. 140කට තමයි ඔබ අපි කැපෙල ඉගෙනන්නේ. 160ක් නැහැ. ඒ උන්ට විභාග තියන්න යනවා. අවුරුදු දෙකක් ඉගෙනගෙන නැහැ. ඕලෙවල් ඉගෙනගෙන නැහැ. ඒ ලෙවල් ඉගෙනගෙන නැහැ. එකේ පන්තියට අකුරු ඉගෙනගෙන නැහැ. මේක ප්‍රතිඵල එන්න අවුරුදු 20ක් විතර යයි. එතකොට මේ රටේ කොයි වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා අපිට නම් බලාගෙන තමයි වෙන්නේ. හැබැයි වාක්‍යම අපිට තියෙනවා. ඒ වාක්‍යෙම මිදෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි මේ ගුරුවරයා ඇත්තටම බල සම්පන්න කරලා මේ යුගයේ විදියට ලෝකයේ අනෙක් රටවල් විදියට ගුරුවරයා කළ යුතු වන්නේ දරුවාගේ ස්කිල් එක හදලා ඊට දාන්න. එතකොට ඒ ස්කිල් එක හඳුනා ගන්න ගුරුවරයා බල සම්පන්න වෙන්න ඕන. වෘත්තික භාවයෙන් යුක්ත ගුරුවරයෙක් වෙන්න ඕන.
එතකොට වෘත්තික භාවයෙන් යුක්ත ගුරුවරයෙක් වෙන්න නම් ගුරුවරයා බල සම්පන්න විය යුතුයි. හරිනම් ලැබිය යුතු වැටුප 160ක් ලැබෙන්නේ නැහැ ඔබ ලැබෙන වැටුප. ඒක තවත් ඒ වගේ ගුණයකින් වැඩි වෙන්නේ. දැන් කියන කතන්දරේ ඔබ දන්නවා ඔබට වැටුප් විෂමතාවය නැති කිරීම සඳහා රජයට මුදල් බිලියන 61ක් නැහැ කියලා කියනවා. දැන් අපි දරුවටත් උගන්වගෙන ඒ කියන්නේ මේ ඩේටා කාඩ් දාලා උගන්වනවා. අපි ඩිවයිස් එක ගන්නත් ලෝන් එකට වැය කරලා අපි පාඩුවේ රාජ්‍ය ආයතන නඩත්තු කරනවා. බිලියන 81යි පාඩුව ලංකා විදුලි ව්‍යවහාර සහ මොකද්ද අනිත් එක තෙල් සංස්ථාව. එතකොට මේ පාඩුව ලබනවා කියලා සේවකයන්ගේ පඩි අඩු කරලා තියෙනවා. පඩි වෙනක නතර කරලා තියෙනවා. දැන් ගුරු අපි 160ක් අඩු කරලා අරගොල්ලන්ට 7-8 ගුණයක් කියන්නේ අපේ වැටුප් වගේ 7-8 ගුණයක් ගෙවනවා. එහෙනම් පඩි ගෙවන්න බෑ ඔය ආයතන පාඩුව කියලා කියන්නේ බෑ. මේ අපෙන් කොල්ල කන්නේ මේවනේ නඩත්තු කරලා. එතකොට අපි මේ ආයතන නඩත්තු කරලා බලන්න කොයිතරම් අසාධාරණද කියන්නේ. ඉතින් මේ අසාධාරණය වෙනුවෙන් අපි කෑ ගහන්නේ නැත්නම් ඒක තමයි පුදුමය. අපි කිසි දෙයක් එහෙම හෙව්වේ නැහැ විදුහල්පතිවරු විදියට. මෙතන විදුහල්පතිවරු ඇති ගොඩාක්. ඔබ පරිපාලන නිලධාරියෙක් විදියට ඔබ මාණ්ඩලික කළමනාකරුවෙක්. බැංකුවේ මැනේජර් වගේ. නැත්නම් අධ්‍යාපන අධ්‍යක්ෂක වගේ. හරිනේ? අර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වගේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සම්බන්ධීකරණය කරන කාර්ය 4ක්. ඒ එක එක කාර්යන අපි කරන වෙන වෙනම කරන අපි එකට කරන කාර්යයන් වෙන වෙනම කරන්න සල්ලි ගන්නවා. අපි අධ්‍යාපන කළමනාකරණය. පිරිස් කළමනාකරණය. මූල්‍ය කළමනාකරණය, භෞතික සම්පත් කළමනාකරණය හතරම කරනවා. හැබැයි ලංකාවේ කළමනාකරුවෙක් විදිහට පයින් යන වාහන දීමනක් නැතුව පයින් යන එකම පුද්ගල විදුහල්පති. ඊළඟට අපේ ඉන්නේ තෘතීය මාණ්ඩලික මට්ටමේ. තෘතීය මාණ්ඩලික මට්ටමේ අනිකුත් සේවා අර OIC ස්පිරිතාලේ අර නර්ස්ලාගේ ලොකු මේ මේට්‍රනින් ඒගොල්ලන් අපිත් එක්ක එකට ඉන්නේ. ඒගොල්ලයි වැටුපයි අපේ වැටුපයි ඒගොල්ලන් ලැබෙන දීමනා බලන් දුරකථන දීමනා, ඊළඟ දීමනා, ප්‍රවාහන දීමනා, නිලිමාස් ඔය සේරම දීනවා. හැබැයි විදුහල්පතිවරු ඒ කාණ්ඩේ ඉන්නවා. OT නැහැ, දීමනා නැහැ. අපේ දුරකථනය අපි නඩත්තු කරගෙන කලාප කාර්යාලය එක්ක WhatsApp group කීයක් තියෙනවා. හෙට ඔයන් ඒ කියන්නේ දැන් නම් අයින් වෙලා ඇත්තේ ඔක්කොම දෙනවා. ඔයන් අයින් වුණොත් ඉස්කෝලේ කරගෙන යන්න පුළුවන්ද? ඔබ කල්පනා කරලා බලන්න. අපි අනේ පව් අනේ ළමයි පව් එහෙම කියලා ඉවරලා මොකද වෙන්නේ? අපි අවබෝධ කරගෙන නැහැ. අනෙක් අය ගණිතදී හරි නේද? අපිට හිමි මුදල අපි ඉල්ලන්නේ නැතුව අපිට නොලැබී තිබෙද්දී අනෙක් ආයතන වලට රජය වියදම් කරමින් තිබියදී අපි කට වහගෙන අවදානම දරාගෙන විභාග දෙකක් කරන්නේ. මතකයිනේ? ඒ විභාග දෙක කොයිතරම් අවදානවත්ද ඔබ ගත්තේ කියලා. අපි මුරුන් ගත්තේ නැහැ නියමයි ටීචර්ලා මෙහෙම ගුරු මව ගුරු පියවරු අම්මට අපිට එච්චරයි. ඒගොල්ලෝ හල්ලි ගන්නවා අපිට එච්චරයි. අපිට ලැබිය යුතු ගාන කියන්නේ වැඩි කරන්නේ නෙවෙයි අපිට ලැබිය යුතු ගාන දෙන්න කියලා කියන්නේ. ලැබිය යුතු ගාන අපිට ලැබුණා නම් එහෙම කරන්න ඕනේ. වෙලා තියෙන්නේ ගුරුවරු සහ විදුහල්පතිවරු අර්ධ වෘත්තික වෙලා. එතකොට අර්ධ මේ ඉස්කෝලේ වැඩ කළේවලා ආයි ජීවත් වෙන වෙන රස්සාවක් කරන්න මොකක් හරි. ත්‍රිවිල් එළවන රැයට ත්‍රිවිල් එළවන විදුහල්පතිවරු ඉන්නවා. රැයට ත්‍රිවිල් එළවන ගුරුවරු ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ ගුරුවරු ඉන්නවා. විවිධ ව්‍යාපාරවල එතන එක මේ රැය එළියනකම් ඉඳලා. ඒ කියන්නේ මේ ළමයි වෙනුවෙන් කැප කරන දෙන කාලේ. මේකෙන් දිනු වෙන මානව සම්පත. මානව සම්පත දිනු වෙන එක රටේ ආර්ථිකය දිනු වෙනවා කියන්නේ. මේක පාලකයට තේරෙන්නේ නැහැ. ඉතින් අධ්‍යාපන ලේකම්වරයාගේ ඉඳලා සියලුම නිලධාරීන් මේ දීමනා අරගෙන තමයි මේක අක්ක කරේ නැහැ. දැන් අපේ කොටස අපි ඉල්ලන්නේ. අපි දැන් විවිධ ඒවා කිය ඉන්නෝනේ. දැන් අපි අරගලයට ඇවිල්ලා තියෙනවා. අපි අරගලේ කොයිතරම් ප්‍රබලද කියලා කියනවා නම් අරගල 120ක් පාරට ඇවිල්ලා තියෙනවා. ඒ ආවේ ජෝසප් ස්ටාලින් කියපු නිසාවත් මහින්ද සිං කියපු නිසාවත් නෙවෙයි. ඔබට මේක දැනෙච්ච නිසානේ. ඔබට මේක දැනුණානේ. ඒකට ඔබට අපි ගෞරව කරන්න. ඔබ එහෙම මේ වෙලාවෙ ඉන්න ඉතිහාසයේ අපි පක්ෂ නායකයන් හම් වෙන ගියාම පක්ෂ නායක කියන ඉතිහාසයේ කවමදාවත් මෙවැනි අරගලයක් ලංකා ඉතිහාසෙත් තිබිලා නැහැ. ඒගොල්ලෝ කියනවා මේක මෙහෙම එකක් තිබිලා නැහැ. මේක දැනිලා. ඒ කියන්නේ ඔබට දැනෙච්ච නිසානේ ඔබ ආවේ. කොරෝනා මරණය අතින් අරගෙනනේ. හැබැයි බලන්න ඔය කොයිතරම් ආදර්ශවත් ඇස්ලා ඒගොල්ලෝ හෙව්වා. කොරෝනා හැදිච්ච ටීචර් කෙනෙක් හොයාගෙන මේ අරගලයට ගිහිල්ලා. ඔබ ආදර්ශමත් ඉතා වගකීමෙන් සෞඛ්‍ය නිර්දේශක අනුව හැසිරෙච්ච නිසා තමයි එක කොවිඩ් රෝගියෙක් ඇතින් හොයාගන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් පොකුරු මතු වුණා.
මොකද රූපහින් නාලිකාවේ මතුණා ගුරු පොකුරක් බලා හිටියේ ඒගොල්ලෝ හැදේ කියලා. එහෙම ආවේ නෑ ඔබ වාක්‍යෙ කටයුතු කරන්නේ. අන්න ගුරු වැඩ කරන විදිහත් ඒගොල්ලන්ට පෙන්නනවා. ඊළඟට අපි ඊයේ පෙන්වුවා තව ආදර්ශයක්. අපි ගුරුන්ට පහර ගැහුවා. අපි පැය 8ක් යන ඉස්සලා රාජ්‍ය නාලිකාවකට පාඩමක් ගන්නවා. අන්න වැඩ කරන හැටියක් වෙන්නලා දුන්නා. අපිට එකට හිතියොම මොකද කරන්න බැරි මොනවද කරන්න බැරි. ඒ නිසා මේ ක්‍රියාවලිය දැන් මේ ඇදගෙන යන ඉතිහාසය හැමදාම ඔහොම තමයි කරන්නේ. හරි මේක දෙන්නම වගේ යනවා දුන්නේ නැහැ. 2018ත් එහෙමයි. 2009 ඔහොමයි. හරිද? ඊට පස්සේ මේ ආණ්ඩුවත් දෙන්නම හැදුවා. වෘත්තිවල පාලනය දැක්කනේ මේ අපි මේ අවුරුද්දට ගෙවනම කිව්වනේ. මෙහෙම යනවා. දැන් මේකත් එහෙම එකක් තමයි. විශ්වාස කරන්න එපා. ඔක ලැබෙනකම්. මේක ලබා ගන්න ඕනේ. ලංකාවේ කිසියම් ව්‍යාපාරයක් වෘත්ති අරගලයක් දිනලා තියෙන අරගලයකින් මිසක නිකන් බල නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටු කර ගැනීම හැර තොරව ගන්න. හැබැයි අනිකුත් සේවාවන් අරගල කරලා තමයි මේව දිනාගෙන තියෙන්නේ. ඒ නිසා එක්ක අධිකරණ එක්ක අරගලේ. ඒ නිසා දැන් අපි අධිකරණයෙන් කියපු දේවල් තියෙනවා අර ප්‍රයන් සහෝදරය කියපු වගේ අධිකරණය කියලා තියෙනවා වැටු වර්ධක දෙකක් දෙන්න කිව්වා. ඒක සංවෘත කරන්න කිව්වා. මේ ඊට පස්සේ 2010 රණුගේ වැටු කමිටුව කිව්වා වැටු අර්බුදයක් තියෙනවා වැටු අසාධාරණයක් තියෙනවා කියලා මුල්වරට පිළිගත්තා. වැටු කොමිසම ඒ ඔක්කොම කරලා දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැහැ? දැන් මේගොල්ලෝ මුරුංගත් නැකල ගොඩ දාගන්න පුළුවන් කියලා කියනවා. දැන් මෙවර පෙන්නවා. ඔබේ අයිතිය ඔබේ ප්‍රදේශයයි තමයි වැඩිපුර අල්ලගෙන ඉඳලා අරගලයට ඇවිල්ලා. ඔහුගේ කැපවීම අපි අගය කරනවා. බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ අපි හැමෝම වෙනුවෙන් කරේ. එතකොට දැන් අපි මොකද්ද අපි මෙතෙන්දි කරන්න ඕනේ මේක තව තීව්‍ර කළා මේ අපි මේකට එන්නේ නැහැ. කියන්නේ අපි කරපු එකන්නේ මේ ඔන්ලයින් කතන්නේ. හරි නේද? එතකොට මේ වෘත්තීය ක්‍රියාදාමයකට ආවට පස්සේ අපි කේවල් කිරීමේ අයිතිය තියෙනවා. අපි කේවල් කිරීමේ අයිතිය තමයි මේ කරන්නේ. කේවල් කිරීමේ අයිතිය තියෙනකොට අපි කියලා දෙනවා මේ ක්‍රියාකාරීත්වය ඉන්නේ අධ්‍යාපන බලධාරී ලේකම්ට ලිඛිතව දන්වලා තියෙන මේ වෘත්තීය සමිතිය විසින් මෙන්න මේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි ඒ නිසා ඒවයි වගකීම ඔබ බාරගත යුතුයි කියලා දන්වලා තියෙනවා. ඔබ වෙනුවෙන් ඔබට වෙන ඕනෑම හානියකට මේ වෘත්තීය සමිතිය පෙනී සිටිනවා. ඒ නිසා ඒක කිසිම සැකයක් තියාගන්න එපා. ඔබ අපේ පරම සතුරාද ඔබ ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් නම් ඔබ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒක තමයි නිසා බය වෙන්නේ නැතුව ඔය කරන වර්ජනය කරපු ක්‍රියාදාමයන් දිගටම කරගෙන යන්න. ඒකට කිසි කෙනෙකුට බලපෑම් කරන්න බෑ. ඒ බලපෑම් ඒ කියන්නේ ඔබ බා ගන්න තමයි හදන්නේ. ඔබ ඒකට හෙල්ලුණා මනසෙන් හෙල්ලුණා. මොකද වෙන්නේ? මේ සටන ඉස්සරහට ගෙනියන්න බෑ. දැන් කිය යා අර ඉස්කෝලේ වැඩ කරනවා. ඒගොල්ලෝ යන හොරේ උගන්වනවා. ඒගොල්ලෝ ශිෂ්‍යත්ව වැඩි ප්‍රතිඵල ගනි. අපේ ඉස්කෝලේ ප්‍රතිඵල අඩු වෙයි. ඔබේ ඉස්කෝලේ ප්‍රතිඵල වැඩි වුණා කියලා ඔබට දෙනවා නම් ඔබට දෙනවා ඉන්ක්‍රිමන්ට් 5ක් වැඩි. පාලකයා කියනවනම් අන්න කරන්න. දෙනවද? දෙන්නේ නැහැ. ඔයාට දෙන්නේ මුරුන් ගත්තේ තමයි කියන්නේ. නියමයි. හරිනේ. ඕක අරගෙන ඔය කවුරු හරි අධ්‍යක්ෂකවරයෙක් ගිහින් ඉවරලා මොකක් හරි උසස් සීමක් ගන්න. හරිනේ. එහෙම නැත්නම් දේශපාලන පත්වීමක් කරගෙන තව බලපෑමක් කරයි. දැන් අපි දැක්කනේ ගිය අද පත්තරේ තියෙන ළඟදී පත්තරේ හිටපු අධ්‍යාපන ලේකම්වරයා කියනවා මේ ප්‍රශ්නෙට වගේ යුත්තේ ගුරුවරු කියලා. මොකද පඩි වැඩි කරාට පස්සේ වෘත්තීය සභාව පිටවගෙන වෘත්තීය තත්ත්වය දිනු කරගන්න කටයුතු කරනවා. ඒ කියන්නේ හිටපු අධ්‍යාපන අමාත්‍ය ලේකම්වරයා. මාරයි. බලන්න ඉතින් ඒ ලේකම්වරයානේ නිසි බලධරයා එයා ඉන්න කාලේ ඕක ක්‍රියාත්මක කරා නම් වෘත්තීය මට්ටමේ ගුරුවරයා දිනු වෙනවා. දෙමට්ටෙන් ගුරුවරු දිනනවා. ඇත්තටම ඉස්කෝලේ උගන්වන්නේ මේ මේක ආයතනයක් නම් මේ ආයතනේ ප්‍රොෆිට් වෙන්න ඕනේ. ලාභ ලබන්න ඕනේ. ලාභ ලබන්න නම් මොකද වෙන්න ඕනේ? ගුරුවරයා උපරිම දක්ෂ පුහුණු කෙනෙක් වෙන්න ඕනේ. එතකොට බලවන්ත පුද්ගලෙක් වෙන්න ඕනේ. එතකොට මේ බලවන්ත පුද්ගලෙක් වුණොත් තමයි මේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ඉතින් එහෙම ගන්නෙ කොහොමද මේ රස්සා දෙකක් කරගෙන ඉස්කෝලේ එන මේ ගුරුවරයා? එතකොට ඒ தත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔබ හිතන්න එපා අනේ අරයා මෙහෙම කරා මෙයා මෙහෙම කරා. ඔබ කල්පනා හිතලා බලන්න ඔබ කලින් ඉස්ලාම්ගේ ගුරුවරු විදුහල්පතිවරු විඳින දුක. මට කතා කර ඔබේ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් මට හම්බ වෙන රුපියල් 27000ක 23000 24000ක පෙන්ෂන් එක
ලෝන් එකට කැපෙන 21000ක් තව ලෝන් එකට කැපෙන 5000ක් මම අතින් ගෙවලා ගෑනේ මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා. එහෙම වෙන්න ඕනේ. අවුරුදු 35ක් වැඩ කරලා. එහෙම වෙන්න ඕනේ නැහැ. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. අඩුවෙන් පරිභෝජනය කරනවා. 1994 ගුරුසේව හදන්න ඉස්සෙල්ලා ලලිත ඇතුළත් බුදුදී ඇමතිතුමා ඉන්න කාලේ රිසර්ච් එකක් කරලා හොයාගෙන තමයි ලංකාවේ අඩුවෙන් පරිභෝජනය කරන ගුරුවරු කියලා. රිසර්ච් එකක් කරන්න ඕනේ දැන් මේ කාලේ මේ අපි ඒක දන්න හොඳට. ඒ නිසා මේ අනුන්ගේ ඒවා හොයන්න එපා. අපිට දැන් ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද? අපේ වැටුප දිනා ගැනීම සඳහා අපි වර්ජන ක්‍රියාමාර්ගයට ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ කාර්යයන් බෙදලා තියෙනවා. ඉස්කෝලේ හදන ප්‍රොජෙක්ට් එක වගේ. මේ කාර්යය අරගොල්ලෝ කරන්නේ. මේ කාර්යය අපි කරන්නේ. මේ කාර්යය මේගොල්ලෝ. ඒ කාර්යයන් හරියට ඉරුණ නැත්නම් ප්‍රොජෙක්ට් එක හරියන්නේ නැහැ නේ. සමේ වර්ජන ප්‍රොජෙක්ට් එක හරියන්න නම් අපිට පරිච්ඡ කාර්ය අපි කරන්න. විදුහල්පත්වල විදිහට කිසි විභාගයක් දාන්න එපා. අපි කියලා තියෙන්නේ දාන්නේ නැහැ කියලා. එක ඉස්කෝලේ හරි විභාගෙ දැම්මේ නැත්නම් ඒකෙන් විභාගෙ තියන්නේ නැහැ. ඒ කියන්නේ විභාගෙ කාටවත් තියන්න විදියක් නැහැ. ඉස්කෝලයක් හරි දාලා නැත්නම්. අපිට මොඩියුල් ඕනේ නැහැ. ඒක මොඩියුල් අපි කරන එක අපි දන්නලා තියෙන එක ලිඛිතව දැනනවා මොඩියුල් කරන්න එපා කියලා. අපි ආවට පස්සේ මොඩියුල් කරන්න කියලා. ඒකටත් අපි දන්නලා තියෙන්නේ ඒක කරන්න එපා කියනවා. ඊළඟ ශිෂ්‍යත්ව විභාගෙ දාන්න. අපි කියන නෑ ඒකත් එපා. ශිෂ්‍යත්වෙත් ඒ වගේ තමයි අර ඒ ලෙවල් වගේම තමයි ශිෂ්‍යත්ව. එතකොට ළමයින්ට අවුරුදු 160ක් ළමයින්ට අවුරුදු 2ක් උගන්වන්න නැතුව තියෙන විභාගෙ මොකද්ද? ඒ ප්‍රශ්න අනිත් පැත්තට අහන්න. දෙමව්පියන්ට කියන්නේ. ඔබේ දරුවට උගන්වලා නෑ මෙච්චර කාලයකට බලදරය මොකද කරේ කියලා. විභාගෙ විතරක් තියන්නේ. අපි සාතිකේ අරගන්නේ. එතකොට මේ ඒගොල්ලන්ගේ කට්ටියට සමාන රේස් එකක් දියුවාම අසමාන තත්ත්වයකදී දිනන එක කට්ටියක් නේ. ඊට පස්සේ ඕකපත් වෙන්නේ ආය තරුණ අසහනයක් බවට යම් කාලෙකදී. ඒක ආය සමාජ පෙරලියක් විදිහට නෙවෙයි දෙන්නේ. ඒ නිසා තමතාන්ට පරිච්ඡ සෞන්දර්ය ගුරුන් කොටස සෞන්දර්ය ගුරු කරනවා. අපි ප්‍රැක්ටිකල් කරන්නේ නැහැ. විදුහල්පති කරු සියලුම ගෲප් වලින් අයින් වෙන්න. කරුණා කරලා. ඒ අයින් වුණා නම් ওই මොන ප්‍රශ්නයක්වත් වෙන්නේ නැහැ. ඔය කියන එක නිවේදනයක්වත් වෙන්නේ නැහැ. අපි මුලින්ම කිව්වේ ඒකයි ශ්‍රේණිධාරී විදුහල් සංඝ 9ක් අපි එකතු වෙලා ඉන්නේ 9ම කට්ටිය අපි කිව්වේ මොකද ඉස්සෙල්ලාම ගෲප් වලින් අයින් වෙන එක. අයින් වුණා මොනි කිසිම තොරතුරක් එන්නේ නැහැ. අධ්‍යාපන පරිපාලන සේවා සංගමය කියලා තියෙනවා අපිට සහයෝගය දක්වනවා කියලා. කතා කරන්න උන්ට කියන්න. ඔබ අපිත් එක්ක ඔබේ සංගම එකඟ වෙලා තියෙන නිසා බාධා කරන්න එපා කියලා. ඔය සීල ක්‍රියාකාරීත්වය නැවැත්තුවොත් මේ පාලකයට දැනෙනවා මේගොල්ලන් මේක නොදී මේක බේර ගන්න බෑ කියලා. මොකද අපි කියලා නෑ අපි ආසාව නෙවෙයිනේ පාරේ. ඔබ අපි ආසාව නෙවෙයිනේ. ඔබ කැමතිද උද්ඝෝෂණ කරන්න? ඔබ කැමතිද පාරේ වේලෙන්න? ඔබ කැමතිද කෑ ගහන්න පාර වැහලා? කැමති නෑනේ. මේක දෙන්නේ නැති නිසානේ අපි කෑ ගහන්නේ. ඒක අපි කියලා දෙනවා මේක දෙන්න. එතකොට මේක දුන්න අපි කියලා නෑනේ අපි මේක දීපල්ලා මේ රට මේ කෙලුණාට කමන්නේ නෑ මේක දීපල්ලා කියලා අපි කියලාත් නෑ. අපි එකඟතාවයට එන්න මේක කියන ක්‍රමය කියන්නේ. අධීර කීයකින්ද ගෙවන්නේ? ඔබට බිලියන් 61ක් දෙන්න බැරනම් කීයද බිලියන දෙන්න පුළුවන්. ඒ දේපු ගාන මේ දෙන්න කැසට් එක ගහලා මෙන්න මෙහෙමයි දෙන්නේ කියලා කියන්න කියලා. ඉතින් ඒකට බල කිරීම කළොත් අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හොරෙන් මේ නවත්තපු කාර්යයන් කරන්න ගියොත් ඔබටත් නෑ අනෙක් අයටත් නෑ. මේක තවත් අවුරුදු 24කට ඉස්සරහට ඇදිලා යන ගැටලුවක් වෙයි. තමන්ට පැවරිච්ච කාර්යය. මේක ශ්‍රම විභජනය වෙච්ච කාර්යයක්. අර ප්‍රොජෙක්ට් එක වගේ ඉස්කෝලේ ඔයගොල්ලෝ හදන. ඒ ප්‍රොජෙක්ට් එකේ කවුරු හරි කරේ නැත්නම් මොකද වෙන්නේ? B8 ගන්න, නැත්නම් A8 ගන්න, A9 ගන්න ළමයි. එක ගුරුවරයෙක් වැඩි කරේ නැත්නම් මොකද වෙන්නේ? A8යිනේ, A9ක් එන්නේ නැහැ. ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේක. මේකත් A9 ප්‍රොජෙක්ට් එකක් වගේ හදා ගන්නවා. තමන්ට පැවරිච්ච කාර්ය ලෝභ නැතුව වර්ජනය කරන්න. ඒ වල්කී වයි බාර ගන්න. තරහතරින් වැඩක් නැහැ. ඔබ වෙනුවෙන් අපි පෙනී සිටිනවා මේ රටේ මූලික අවස්ථාවෙත් එහෙමයි ඉදිරියටත් එහෙමයි හෙටත් එහෙමයි ඔබ සංගමයේ සමාජිකයෙක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඔබේ අයිතියෙන් අපි එනවා අපි පෙනී හිටිනවා ඒක තේරුම් අරගෙන ඔය එක එක කරන ක්‍රියාකාරීත්වයන් හොරෙන් කරන ක්‍රියාකාරීත්වයන් අනුකම්පාවෙන් ක්‍රියා ඔබ නේ අනුකම්පා කරන්න පාලකයා අනුකම්පා කරන්න ඔබට දෙන්න ඔය ඩේටා කාඩ් ආනේ මහත්මයා වෙන්න ඩේටා කාඩ් ප්‍රින්සිපල් එව්වද නෑ ඒ ප්‍රශ්නේ බලදරයක් ඉන්නේ බලදරයට දැනෙන්න ඕනේ බලදරයට ඒක දැනෙලා නැත්තම් හරිද ඔබ අතින් මම ඉස්සෙල්ලා කියවා ඔබ අතින් වියදම් කරගෙන කරලා රාජ්‍ය පාඩුවෙච්ච රාජ්‍ය ආයතන ටිකත් ඔබ රත්තු කරනවා ඒ ආයතන බලන්න රියදුරක පඩිය කීයද කියලා මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ විදුලි වල මණ්ඩලේ හරිද අපි නේ නරත්තු කරන්නේ ඒක අපිට 61ක් දෙන්න බැරි ඒගොල්ලෝ අවුරුද්දෙන් තිබේ කියනවා
මේ සල්ලි. ඒ නිසා අපි කියන්නේ අපිට වැඩි වැටුප් නෙමෙයි හිමි වැටුප දෙන්න. ඒ වෙනුවෙන් තමයි අපි අරගල කරන්නේ. මේක දෙනවා කියලා ප්‍රකාශ කරපු ගමන් අපේ සියලු ක්‍රියාකාරීත්වයන් නවත්තනවා. අපි ඊට පස්සේ තමයි මේ ක්‍රියාකාරීත්වය ලැබෙන්නේ. අපිට මේ අහන්න පුළුවන් දෙමාපියොත් අහන්න පුළුවන් විවිධ දෙමාපියන් දැනුවත් කරන්නේ හැබැයි කතන්දරේ මෙන්න මේකයි රත්ය කියලා. ඔය රටේ මේ වෙලාවේ සල්ලි ඉල්ලනවාද කියලා හුවම් පෙන්නන්න අන්න කාර්යය. මෙන්න එහෙම කියලා පෙන්නන ඔබ තොරතුරු එකතු කරගෙන පෙන්නන්න. එහෙම පෙන්නලා දැන් ඉස්සරහ අපේ සටන් වල අපි ආවා ඩිජිටල් ක්‍රමයක අපි සටන් ක්‍රියාමාර්ගයට ආවා. ඒ සටන් ක්‍රියාමාර්ගයේ ඔබේ නිර්මාණශීලී දේවල් තියෙනවා. අපි දැක්ක පොලිසිය බංකුවට ඉඳලා සහෝදරයන් කවි ලියලා තිබුණා. ඒ වගේ නිර්මාණශීලී සහෝදර සහෝදරයින් තමන් නිර්මාණශීලීව අන්න දෙමව්පියන්ට ඒක දැනුවත් කරන්නේ. දෙමව්පියන්ට දරුවන්ට හැමදාම හිටියේ ඔබ හරියට අර කිරිරිච්ච අම්මලා වගේ කිරි දෙන්න බැරි වුණොත් හරි අමාරුයි අම්මලාට. ඒ වගේ තමයි ඔබට ඉන්නේ. ඒක දන්නවා. අපි හැමෝම දන්න දෙයක් නේ. අපි දරුවට කරන්නේ නැති ඉස්කෝලේ දරුවට මොකක්ද ඉස්කෝලේ බින්න මොකම විතරයි කරන්නේ නැති අනිත් සියලු දේ කරන ළමයා. කැත කුණු ටිකත් අත ගන්න. මේ මං කියන්නේ කොළඹ හතේ කුණුවත්තේ ඉස්කෝලවල නෙමෙයි. ඔබේ ගමේ ඉස්කෝලේ. එහෙම සේරම කරලා ළමයාට අසනීපයක් වුණාම ළමයාට අම්මට කතා කරලා නැත්නම් අම්මා එනකන් ගෙදරට ගිහින් දාලා අම්මා එනකන් ස්පිරිතාලට ගිහින් ළමයා වෙනින් පෙනී හිටලා එහෙම කරපු ගුරුවරු ඉන්නේ. ඒක අපිට හොතට දැනෙන අපේ හෘදය ඒක වංචනික ලෙස ඒකට අපහාස කරනවා නම් පාලකයා අපිට දරුවන්ට ආදරය කියලා කියන්නේ. පුතේ අපි බලඟට ආපහු එනවා. එතෙක් ඉවසලා ඉන්න පාලකයාගේ අවධානය යොමු කරගන්න කියලා පණිවිඩය දෙන්න දෙමාපියන්ට සහ ගුරුවරුන්ට. ඔවුන්ට කවදාකවත් ඒ පාලකයා එන්නේ නැහැ. ඒක පැහැදිලි කරලා දෙන්න. ඔබ ගාවට හැමදාම එන්නේ මේ අපි ගුරුවරු සහ විදුහල්පතිවරු විතරයි කියන එක පැහැදිලි කරලා දෙන්න. දැන් සෑහෙන වෙලාවක් මම කතා කරා පැහැදිලි වෙන්නේ නැහැ. දැන් ටික ටික අඩු වෙමින් යන කට්ටිය. නිසා මම ඔබෙන් සමුගන්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා අහන්න. ඒකට උත්තර දෙන්න සූදානම්. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපතිතුමන් මහාන් වීරසිංහ අපේසර්ට. මම හිතනවා අපිට ගෞරවයක් තියෙනවා විශේෂයෙන්ම වායු විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ හා මූලපීඨී මහාචාර්ය ආනන්ද මෙසිල් පෙරේරා මැතිතුමන් මේ මොහොත දක්වා මුල ඉඳලම රැඳිලා ඉන්නවා. එයාගෙම මහනුවරේ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර මැතිතුමන් මේ මොහොත දක්වා රැඳිලා ඉන්නවා. ඒ වගේම එච්.එම්. වසන්ත හේරත් මැතිතුමන් මම හිතන රැඳිලා ඉන්නවා. අපි ගුරු සහ විදුහල්පතිවරු අපි විතර කතා බහ කරන නිසා මම යම් කිසි මං දැන් පැය දෙකක ආසන්න කාලයක් අපි හිටියා. යම් කිසි ඔබට ගැටලුවක් තියෙනවා නම් පොඩි අවස්ථාවක් අපි ගමු. විශේෂයෙන්ම අපේ වෘත්තීන් බැහැර වෙච්ච අපේ විද්‍යුතුන් තුන්දෙනෙක්ම ඇවිල්ලා ඉන්නවා මේ සාකච්ඡාව සඳහා. එතුමන්ලගෙන් යම් ගැටලුවක් තියෙනවා නම් ප්‍රධාන වශයෙන්ම මම ආරාධනා කරන අපේ ගුරු සහ විදුහල්පති මහත්මයාගෙන් මේ පිළිබඳ විමසීමක් කරන්න ලෙසට ඔබට විවෘත කරනවා විනාඩි 5ක 10ක කාලයක් වේදිකාවට. සර් මේ හෙට දිනෙන් පස්සේ අඟහරුවාදා දිනෙන් පස්සේ පාර්ලිමේන්තුව නැවත රැස් වෙන්නේ නැති පාටක් තියෙනවා. ඒකට අපේ ප්‍රශ්නේ කොයි විදිහවට යයිද කියලා පොඩ්ඩක් කියවන හොඳයි. හෙලෝ. හෙලෝ. මේ එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි කියන්නේ දැන් මේ පාලකයා විද දේවල් කරලා මේකෙන් පැන යනනේ හදන්නේ. මොන තත්ත්වයක් උදා වුණත් අපේ අරගලේ අපි දැන් ඩිජිටල් අරගලයන්නේ අපිට තියෙන්නේ. අපි ඩිජිටල් අරගලේ දිගටම අපිට ඉන්න පුළුවන්. ඒක මේ කියන්නේ පාර්ලිමේන්තුව වැහුවත් ඒ කියන්නේ මේ කැබිනට් එක රැස් වෙනවා. කැබිනට් එකත් ඔන්ලයින් ක්‍රමයෙන් තමයි රැස් වෙන්නේ හැම සඳුදා. පාර්ලිමේන්තුවේ වහලා තියෙන කැබිනට් එක රැස් වෙනවා. මේක ඇත්තටම මේ තීන්දුව ගන්න පුළුවන් කැබිනට් එකේ ගන්න පුළුවන් යෝජනාව ඔවුන්ගේ කියනවනේ. යෝජනාව ඔවුන්ගේ කියලා. ඔව් ඔවුන්ගේ අපි එකඟයි. රජය ඔවුන්ගේ, බලය ඔවුන්ගේ. තුනෙන් දෙකක් තියෙනවා. 20 වෙනි සංශෝධනයේ තියෙන ඔක්කොම තියෙනවා. මාධ්‍යෝ දෙන්න. අපි කියන්නේ එච්චරයි. කීප කෑලි කීයකට හරි දෙන්න. හරි නේද? ඒ නිසා පැහැදිලිවම පාර්ලිමේන්තුව වහලා තිබුණත් කැබිනට් එක ඔන්ලයින් ක්‍රමයට රැස් වෙනවා. හැම සඳුදාම. එතකොට මේක ඒගොල්ලෝ මේ සඳුනේ ලබන සඳුදා දානවා කියනවානේ. ලබන සඳුදා එතකන් ඉන්න ඕනේ මේක දාන්න පුළුවන්. මේ ඇදගෙන යනවා. ඉතින් ඒ නිසා මේ අපේ ක්‍රියාකාරීත්වය බලවන්ත වෙන දැන් අපි ඊයේ ක්‍රියා කරා වගේ අර ITN එකට අපි කියනවානේ අපි එකතු වුණාත් අපිට කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඉතින් අපි ඒ වගේ අපේ වෘත්තීය ක්‍රියාමාර්ගවල ඉදිරි පියවරන්
ඩිජිටල් ක්‍රමයට අපි කරලා ප්‍රබලයි කියලා. අපි ප්‍රබලයි කියලා අපි එකතු වෙලා ඉන්නවා කියලා දැනුනොත් විතරයි මේ ප්‍රශ්නෙට විසඳුම වෙන්නේ නැත්තන් නෑ. සර් පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්ද මම කොළඹින් කතා කරන්නේ. ඔව්. සර් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අර වැටුප් ලේඛනය කියන එක ගුරුවරු අත්සන් කරන්න ඕනද ගිහිල්ලා ඉස්කෝල වලට? ඒක එක. දෙවෙනි එක මේ ඔව්. දෙවෙනි එකත් මම අහන්නද? අහන්න. සර් දැන් අපි මේ ළමයින්ට උගන්වන්නේ නැහනේ 11 පන්තිට උගන්වන්නේ නැහැ 13ට උගන්වන්නෙත් නැහැ ඒ කියන්නේ ඊළඟට විභාගේ ලියන්න ඉන්න අයනේ එතකොට අපිට මොනවා කිව්වත් සමාජයෙන් ඇත්තටම මේකක් එන්නේ නැහැ නේද අනිත් පැත්තට මේ ඒ ළමයි ටිකටවත් උගන්වන්නේ නැති නිසා ඒ නිසා ගුරු සංගම් විදියට තීරණයක් ගන්න බැරිද මෙන්න මේ වෙලාවේ එතකොට ජනතාවගේ පැත්තත් අපිට ගන්න පුළුවන් නිසා මේ දෙගොල්ලන්ට විතරක්වත් අපි උගන්වමු කියලා. එතකොට පාසලේ අයිතිකාරයා කවුද? සර් මේ පාසලේ විදුහල්පතිතුමත් එක්කනේ අපි වැඩ කරන්නේ. විදුහල්පතිතුමානේ පාසල් ටික අයිති කවුද මේ රටේ දරුවෝ අයිති කාටද අධ්‍යාපන අමාත්‍යාංශයනේ පාසල් අයිතිකාරයා. එතකොට අයිතිකාරයා තාම අපිට කියලා නැහැනේ ඔන්ලයින් හරි මොක් එකේ හරි උගන්වන්න කියලා. මේ අපිනේ ඔබලා අපිනේ එකතු වෙලා කරේ මේ ඔන්ලයින් උගන්වන එක. ඒකත් 140යි. ඒ වුණාට සමහර විදුහල්පතිවරුත් නැහැ සර් මේකත් එක්ක අපි හිටියට. එහෙම තත්වයන් තියෙනවා. ඔව් ඒක ඒගොල්ලන්ට ප්‍රේම ගන්න. දැන් මම ඔබ කියන්නේ දැන් අපි උගන්වමුද කියලා අහනෝනේ ළමයින්ට 160ක් අයින් කරලා 40කට උගන්වන්න ඉගැන්වෙන්නේ මොකද්ද අපි කරන්නේ මේ දරුවන්ට අසාධාරණයි. ඒ අසාධාරණ සමාජ අසාධාරණයක් කරාම මේ අසාධාරණය පුපුරන්නේ තව අවුරුදු 20කින් විතර ත්‍රස්තවාදයේ ලෙස නේද? ඔව් හරියටම හරි ඒක තමයි මම මේ ඒ නිසා මේ අපි කියන්නේ මාස මට පොඩි අවස්ථාවක් දෙන්න මම හිතන්නේ සංවාද හදන්න ගැලපෙන වෙලාවන්නේ අපි ගොඩක් වෙලා ගිහිලා තියෙන සහෝදරයාට බොහොම කනගාටු වෙනවා මම. හරි විද්‍යාතුන්ගේ සාකච්ඡාවක් අපි අරගෙන ගියේ. ඒ නිසා අවසාන වැදගත් අපි ප්‍රශ්නයක් තියෙනවා නම් අහමු. මම හිතන්නේ මේ විද්‍යාතුන්ට අපි අගෞරව කරන්න හොඳ නැහැ. මම දන්නේ ගුරුවරයෙක්ද කියලා. නෑ ගුරුවරයෙක් විදියට කතා කරන්නේ මේ අහන්නකො මම මේකේ ඉන්නේ කෙනෙක් විදියට අහන්නේ මේක කඩාකප්පල් කරන්න නෙමෙයි. ඇත්තටම මේව ගැටලුවක් තියෙනවා. ඔව් සහෝදරයා හොඳයි ඒක අහපේ හොඳයි. අහනවා කියන්නේ. දැන් මං කිව්වේ ඒක ඇත්තම කතන්දරේ කිව්වේ. සහෝදරයා දැන් ওই කවුරු කොහොම කිව්වත් අපි වෙනින් ওই කී කෙනෙක් කතා කරන්නේ නැහැ. දරුවෝ වෙනුවෙන් ඔය කිව්වාගේ මං කිව්වේ අපි තමයි කතා කරන්නේ. කත්නායි ඩිස්ට්‍රික්ට් එක රත්නායි කියන්නේ. හරි සර් බොහොම ස්තුතියි සහෝදරයා. මේ අර උත්තරයක් දෙන්න පේශික් අස්සම් කරන අනෙක් කොළඹ නම් පේශික් අස්සම් කරන කවුරු කොළඹට එන්න එපා. දැන් අද ලැබිච්ච ආරංචි PHI මහත්තුරු කියන ආරංචිය තමයි 150කට කොළඹ පොසිටිව් කියලා. අනේ පේශික් එක අස්සම් කරගන්න පුළුවන්. ගෙදරට වෙලා ඉන්න මේ පේශික් එක වෙනමයි ඉතින් බේසික් මෙහෙමයි ජූලි මාස පේශික් එක කොහොමද යවන්න තව කල් තියෙනවා පරක් වුණාට ගැටලුවක් නැහැ. ගොඩාක් ඉස්සර පේශික් කියලා රස්ත පේශික් අයින් කරනවා දෙන්න එපා කොළඹට. මං කොළඹ ඉඳලා කතා කරන්නේ මේ යන්න නෙවෙයි වැඩ ගන්න ඇහුවේ. ඔව් කොළඹේ ඩක්ටර් හොඳ නෑ මහත්තයෝ. හරි මම ස්තුතියි මම හිතන්නේ අපි මම හිතනවා දැන් මම පොඩි මතක් කිරීම කිහිපයක් කරලා මම හිතන්නේ අපි විගත වාගේ කාලයක් අපේ විද්‍යාසාර පැවැත්තුණා. ඒ නිසා අපි වාද විවාද අපි තියෙන අතරම අපිට ගොඩක් ගැටලු තියෙන වෘත්තිය තුල අහන්න ප්‍රශ්න මම අපි නැවත වතාවක් සියලු ගුරුවරුන්ට සියලු විදුහල්පතිතුමා මේ කතිකාවත විවෘත කරන්න සූදානම් වෙනවා. ඒ වගේම මම මතක් කරනවා අපි දැන් ඊළඟ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා දෙමව්පියන් වෙනුවෙන්. නිසා අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාට ඔබගේ කලාපය තුල සංවිධානය කරන්න දෙමව්පිය රැස්වීමක් අපිට ප්‍රමාණවත් අපේ ගුරු වෘත්තිකයන් විදිහට විදුහල්පති වෘත්තිකයන් විදිහට අපිට හොඳ විද්වතුන් අපි ළඟ ඉන්නවා. අපිත් එක්ක සාකච්ඡා මණ්ඩපෙට බොහොම කැමැත්තෙන් ඉන්නවා. අද මම හිතන්නේ අපිට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට කරන ඉතාම වැදගත් ගෞරවයක් විදිහට මම හිතන්නේ අපේ ප්‍රධාන විද්වතුන් තෙපලම අවසාන මොහොත දක්වා එනිසා මම හිතනවා අපි සාධාරණ කාලයක අපේ වැඩසටහන ක්‍රියාත්මක කළා කියලා. මම අවසාන වශයෙන් මම හිතන්නේ අපේ ආර්.එම්. රත්නායක සහෝදරයා දිස්ත්‍රික් ලේකම්තුමාට ඉල්ලීමක් කළා මේ
අවසාන වශයෙන් මේ සුති කතාව කියලා අමුත් මා හිතන්නේ ඔහුට ගැටලුවක් තියෙනවා. ඉතින් එක පැත්තකින් කොහොමද ඉස්කෝල වල ගුරුවරු වැඩ කරන්නේ ඔන්ලයින් හරහා අපේ දිස්ත්‍රික් ලේකම්තුමාටත් ඔන්ලයින් මේකට සාකච්ඡාවට සහභාගී වෙන්න තරම්වත් සිග්නල් පහසුකමක් ලැබිලා නැහැ. ඉතින් කොහොම වුණත් මම හිතනවා අවසාන වශයෙන් අප පැය දෙකක කාලයක් මේ විශේෂ විද්වත් කතිකාවත පවත්වාගෙන ආව. මම හිතනවා සාධාරණ දැනුමක් අවබෝධයක් සහ සුවන්තාවක් අපි තුළ වර්ධනය වුණායි විශ්වාස කරන විශේෂයෙන්ම අපි දෙතෙන්ද පැමිණීම සම්බන්ධයෙන් අපේ විදුහල්පතිතුමාලට තුමියලට ඉතා විශේෂ ගෞරවයක් පුද කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ වැඩසටහන නිමා කිරීමට පෙර විවිධ ප්‍රශ්න කම්කටොළු ගැටලු දුෂ්කරතා මැද පැය දෙකක වාගේ කාලයක් රැඳී සිටි වයම් විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙසිල පෙරේරා මැතිතුමන්ට ඒ වගේම නීතිය සහ සෞඛ්‍ය පාර්ශ්ව දෙකෙන්ම අපිව දැනුවත් කළ මහනුවරේ වෛද්‍ය නීතිඥ පානිත බණ්ඩාර සුබසිංහ මැතිතුමන්ට ඒ වගේම ඉතා අගනා සහ වටිනා ගුරුවරුන් වෙනුවෙන් යම් අදහස් ප්‍රකාශනයක් කළ වයන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සමාජ ඒකාග්‍රතාව සහ සාම අධ්‍යාපන ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ විෂය භාරව සිටි අධ්‍යක්ෂ ඒ වගේම ආසියා පැසිෆික් මුල්ලමාවිය ජාලේ ශ්‍රී ලංකා නියෝජිත නිත නියෝජිත HM වසන්ත හේරත් මැතිතුන්ට ඒ වගේම ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනන්දු සහෝදරයාට ඒ වගේම ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමේ සභාපති මොහන් වීරසිංහ අපේ සර්ට වගේ මේ පහසුකම් අපිට සම්බන්ධ කරලා දුන්න අපේ කොළඹ ප්‍රදේශයේ නැත්නම් කොළඹ ශාඛාවේ අපි ගරු ස්වාමීන් වහන්සේ අනුමදස්සී ස්වාමීන් වහන්සේට ඒ වගේම අපේ විශේෂයෙන්ම මතක් කරනවා මට විවෘතව මේ සාකච්ඡාව සංවිධානය කරගෙන ඉදිරියට පවත්වාගෙන යන්න මට ධෛර්යයක් දුන්නා අපේ මේ තුෂාර නිරෝෂන් අපේ සහෝදරයා ඒ වගේම අපේ දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. රත්නායක සහෝදරයා බොහොම නිහඬව ලොකු කාර්යභාරයක් හැමදාම පිටිපස්සෙන් ඉඳගෙන කරනවා. ඉතින් මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන අවසාන වශයෙන් ඉතා විශිෂ්ට විදියට අවසාන මොහොත දක්වා රැඳී හිටපු අපේ ගරු විදුහල්පතිතුමන්ට අපි බොහොම හිසනමා ගෞරව කරනවා විදුහල්පතිතුමන්ලාට සහ විදුහල්පතිතුමියලාට ඔබගේ සහයෝගය සහ ඔබගේ නායකත්වය තමයි මේ සටනේ පුරෝගාමීලා තියෙන්නේ. ඒ වගේම අපේ ගුරු සහෘදයන්ට සහෝදරයන්ට අපි ස්තුතිවන්ත වෙනවා. මේ අවසාන මොහොත දක්වා පැය දෙකක් තිස්සේ අපි මේ කාර්යභාරයට දායකවීම සම්බන්ධ අපි විශ්වාස කරනවා අපි තක්සේරු කරනවා. අපි සාධාරණ සාකච්ඡාවක් කළා. මම හිතන්නේ තවත් අපිට කාලය තිබුණා නම් හොඳයි. ඒ නිසා අපි ඉදිරියේදී මීටත් වඩා ශක්තිමත්ව අරගලයට මුහුණ දෙමු. මම අවසාන වශයෙන් වින්ස්ටන් චර්චිල් ඇමරිකානු ජනාධිපතිවරයෙක් කියපු අපූර්ව කතාවකින් ඉවර කරනවා. වරක් ඔහු කියනවා මේ චීනයේ මහා යෝධේ හැබැයි නිදාගෙන යෝධේ. චීනයේ මහා යෝධේ නිදාගෙන යෝධේ. මේ යෝධයා යම් දිනක අවදුනොත් එහෙම ලෝකය යන්නේ මම නැති වෙනවා. වගේ අදහසක්. මම හිතන්නේ ඒ වගේම තමයි ලංකාවේ 2,47,000ක් ගුරුවරු 16,000කට ආසන්න විදුහල්පතිවරු මෙතෙක් වසර 24ක් මම හිතන්නේ නිදාගෙන සිටි යෝධෙක් වගේ හිටියා. දැන් මේ යෝධයා නැගිටලා තියෙන්නේ දැන් මම හිතන්නේ ආණ්ඩුවේ පාලකීන්ට නේද? අර එක එක වචන කියන මිනිසුන්ට මම හිතන්නේ උන් හිටිතන් නැති වෙලා තියෙනවා. මේ යෝධයා නැගිටලා තියෙන්නේ. මේ ආපස්සට හරවන්න බෑ. අර ඉලිපුට්ලා එකතු වෙලා ගලිවර් මේ යටපත් කළා වගේ මම හිතන්නේ ආණ්ඩුව දැන් හිරි වැටලා තියෙනවා. මම හිතන්නේ අපි ශක්තිමත් වෙමු, අපි ධෛර්යමත් වෙමු. මේ හැකියාව සහ ශක්තිය අපි ඉදිරියේ මම හිතනවා මේ රට විසනයක් කරා යන ගමන මේ රට වෙනස් කිරීම, මේ සමාජ වෙනස් කිරීමේ පුරෝගාමී කාර්ය ගුරු සහ විදුහල්පතිවරුන් බාරගත හැකි සහ බාරගත යුතුයි කියන මතක් කිරීම කරමින් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අවසාන වශයෙන් ලංකා ගුරු සංගමයේ වයඹ ශාඛාව විදිහට අපි සංවිධානය කළ මේ වැඩසටහන ලංකාව පුරා ව්‍යාප්ත කරගන්නට හැකියාව සහ ශක්තිය සියලු ගුරු සහ විදුහල්පතිවරුන් ලැබේවායි කියන ප්‍රාර්ථනා කරමින් අද දින වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම නැවතත් බොහොම ස්තුතියි.